ජීවිතේ ඇති කරන සතුටු කරන ගොඩනගන ප්‍රීතිය ජීවිතේ නැති කරන විඳවට්වන දුක වේදනාව ජීවිතේ ව්‍යවුල් කරන පීඩාව අසහනය චිත්ත වේගයන් පිළිබඳව කතා කරමු අද දවස අපගේ මාතෘකාව චිත්ත වේගීය කලමනාව ජීවිතයේ දකින අපහාරේ සියලු දෙනාටම වාසනාවන්ත දිනයක් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරමින් අද දවසේ අප වහා සමග ඒකාත්මික වෙනවා ජීවිතයට ලැබෙදී තවත් පැතිකඩක් පිළිබඳව කතා කරන්නට එනම් ජීවිතයේ චිත්ත වේගීය බලපෑම හා චිත්ත වේගීය කලමනාකරණය කියන අංශය පිළිබඳව ඔබත් එක්ක සාරවන්ත කතිකාවක යෙදෙන්නට අද දවසේදී අප සූදානම් වෙනවා. දරුවෝ මාපියෝරුනි ආදර දරුවෙනි හැඟීම් සිතුවිලි චිත්ත වේග සහ චර්යාවන් කියන වචන අපි හැමෝම ප්‍රාමාණිකව එක්තරා ප්‍රමාණයෙන් අපේ ජීවිතේ අහුම්කම් දීලා තියෙන වචන එහෙම නැත්නම් ජීවිතයේ අභ්‍යාස කරලා තියෙන වචන ප්‍රවිෂ්ටයක් ලෙස මම ඔබට මෙහෙම කිව්වොත් පුද්ගලිකයේ ජීවිතයේ සිතුවිලි පද්ධතිය චිත්ත වේගයන් බවට හැරෙනවා චිත්ත වේගයන් චර්යාවන් බවට හැරිලා ජීවිතය ක්‍රමානුකූලව සිද්ධියෙන් සිද්ධියට අපිව රැගෙන යනවා මේක හරියට චක්‍රාකාර යාන්ත්‍රණයක් චිත්තසංතානයේ සිතුවිලි පද්ධතියේ ඇතිවෙන සිතුවිලි එහි ක්‍රියාකාරී මුහුණුවරක් විදියට චිත්ත වේගයක් බවට පත් වෙනවා. ඒ චිත්ත වේගයම ක්‍රියාවක් විදියට චර්යාවක් විදියට ධ්වනිත වෙලා අපේ ජීවිතය පියෙන් පියට ඉදිරියට ගෙනියනවා. ඒ නිසා වෙනම ජීවිතයේ චිත්ත වේගීමය වශයෙන් ඇතිවෙන බලපෑම පුද්ගලික වශයෙන් අපේ කිනකාට අපේ පෞල් ජීවිතයන්ට අපේ සමාජීය ජීවිතයට සමහර වෙලාවට අපේ ආයතනික පසුබිම් වලට ඉතාමත්ම වැදගත් වෙනවා. චිත්ත වේගීය පැතිකඩ පිළිබඳව කතා කරන්න මත්තෙන් පොඩ්ඩක් කැමති චිත්ත වේගයක ආරම්භය සහ එහි ධ්වනිත වීම කොහොමද සිද්ධ වෙන්නේ කියන තැන මේ ආකාරයට පටන් ගන්නවා. මම ඔබෙන් අහුවොත් එහෙම මොකක්ද සිතුවිල්ලක් කියලා කියන්නේ? අපි කියමුකෝ feeling is a sensation. Feeling is an experience. feeling එකක් කියලා කියන්නේ හැඟීමක්. feeling එකක් කියලා කියන්නේ දැනීමක්. එහෙම නැත්නම් feeling එකක් කියලා කියන්නේ සිතුවිල්ලක් අතුලාන්තේ නැති කරන පෙළඹුමක්. මෙය මිනිසෙකුගේ ජීවිතයේ උපත්ති ඉඳලා මරණාන්තය දක්වාම ක්‍රියාත්මක වන මනසේ ක්‍රියාකාරීත්වය. සිතුවිල්ලක් හැඟීමක් පෙළඹුමක් දැනීමක් විදියට ජනිත වන ඒ සිතුවිල්ලේ ක්‍රියාකාරී පැතිකඩ තමයි අපි හඳුනගන්නේ චිත්ත වේගයක් කියලා. එහෙනම් ෆීලිං එකක් කොහොමද ඉමෝෂන් එකක් වෙන්නේ? සිතුවිල්ලක් කොහොමද චිත්ත වේගයක් බවට පත් වෙන්නේ? එහෙනම් මාපියවරුනි ආදර දරුවෙනි සහෝදර සහෝදරියනි සිතුවිල්ලක පවතින ක්‍රියාකාරී මුහුණවර ක්‍රියාකාරී බලගැන්වීම ක්‍රියාකාරී මෙහෙයවීම තමයි අපි චිත්ත වේගයක් කියලා හඳුනාගන්නේ. හරියට මම ඔබට මෙහෙම කිව්වොත් වාහනයකට තෙල් ටික වාහනේ ඉදිරියට ගෙනියනවා වාහනය පදවනවා තෙල් ටික නැත්තම් වාහනේ නතර වෙනවා තෙල් ප්‍රමාණය වැඩි වුණාම වාහනය අධික වේගයෙන් අපිට ගමන් කරවන්න පුළුවන් තෙල් ප්‍රමාණයේ යම් අවහිරතාවයක් දෝෂතාවයක් ඇති වුණොත් එහෙම අපි කියන වාහනේ මිස් කරනවා තැන තැන නතර කරනවා ගමන අඩාල කරනවා ඒ වගේ ආදර දුවේ පුතේ මාපියවරුනි චිත්ත වේගයක ක්‍රියාකාරීත්වය අපේ ජීවිතයේ විතක ඇති කරાવી විතක ගමන් කරවාවි විතක ගමනේ වේගයක් ඇති කරවාවි ඒ චිත්ත වේගම අපේ ජීවිතේ මන්දගාමී කරાવી
ඒ චිත්ත වේගයම අපේ ජීවිතය විතක අකර්මණ්‍ය කරන්න පුළුවන්. ඒ නිසා චිත්ත වේග ඊ타ත්ම ජීවිතේ වැදගත්. එහෙනම් අපි හඳුනගනිමු කුමක්ද චිත්ත වේගයක් කියලා කියන්නේ? What is an emotion? චිත්ත වේගයක් හඳුනා ගනිද්දී චිත්ත වේගයක පැතිකඩයන් දෙකක් අපි දකිනවා. පළමුව චිත්ත වේගය අත්දැකීම, feeling the emotion. චිත්ත වේගය අපි අත්දකිනවා. දෙවනුව experience the emotion. චිත්ත වේගය මම අත්විඳීමක් කරගන්නවා. අත්දැකපු දේ අත්විඳීමක් කරගන්නවා. ඒ නිසා වෙන්න චිත්ත වේගය ඍජුවම අපි කිව්වොත් එහෙම මනසේ තත්වයක්. Emotion is an state of mind manifest in many folds. මනසේ ඇති වෙන තත්වය විවිධාකාර ස්වરૂපයන් තුලින් අපේ ජීවිතයේ පෙළඹුම් ලෙසින් පෙළගස්වමින් ක්‍රියාකාරීව අතුලාන්තයෙන් පිට ආතරයට එනවා. ඒ ආදරයක් වෙන්න පුළුවන්. එය ආවේගයක් වෙන්න පුළුවන්. anger ඔබට කිය තරහ යමක් වෙන්න පුළුවන්. මගේ ජීවිතයේ ලොකු බයකින් මම ජීවත් වෙන අත්දැකීමක් වෙන්න පුළුවන්. excitement එකක්. පුදුම සහගත මාව පුදුම කරපු අත්දැකීමක්. කොහොමද කලකිරීමක් දුකක් ඇති වෙච්ච අත්දැකීමක්. disgusted මම අදහිව්වයට පත් වෙච්ච අවස්ථාවන් අපිට චිත්ත වේගයන් වල ක්‍රියාකාරී ස්වභාවයන් ලෙස හඳුනා ගන්න පුළුවන්. අපි දැන් ටිකක් කතා කරමු චිත්ත වේගීය කලමනාකරණය පිළිබඳව. ආදර දරුවෙනි මාපිවරුනි ඉතා ප්‍රබල වචන දෙකක් තියෙනවා මෙහිදී අපි අඳුන ගන්නට ඕන. emotional management චිත්ත වේග කොහොමද අපි කලමනාකරණය කරන්නේ? emotional regulation චිත්ත වේගයන් අපි කොහොමද ක්‍රමිකව මෙහෙවන්නේ? නැත්තම් අපේ ජීවිතේ උද්දීපනය වෙන චිත්ත වේග අපි කොහොමද ගුණාත්මකව ඵලදායීව න්‍යාමනය කරන්නේ, මෙහෙවා ගන්නේ? එය පෞද්ගලිකව මගේ ජීවිතේට ඔබේ ජීවිතේට වගේම පොදු වශයෙන් සමාජීය වශයෙන් අපි හැමෝටම බලපවත්වන ඵලදායී ජීවිත අත්දැකීමක් වෙනවා. අප පළමුව මෙහිදී වටහා ගත යුතු කාරණාව තමයි මා තුළ බලගැන්වෙන මම ක්‍රියාත්මක කරන මගේ ජීවිතයෙන් ඇතිවන චිත්ත වේගවල වගකීම මම පෞද්ගලිකව බාරගත යුතුයි. ඒ බාරකාරත්වයේ අයිතිය එහි වගකීම වෙන කිසි වෙනෙක් මත පැවරෙන්නේ නැහැ. පැටවෙන්නේ නැහැ. එනිසා ඊටමත් වැදගත් වෙනවා ජීවිතය තුළ මම ගමනක නියැලෙද්දී මගේ ජීවිතයේ අත්දකින අත්විඳින චිත්ත වේගයන් මම කොහොමද කලමනාකරණය කරන්නේ? මම මුලින් කී ලෙසම වැදගත් වෙන්නේ චිත්ත වේගයන් ජනිතවම පහළ වීම නෙමෙයි. මම කොහොමද චිත්ත වේගයන් හසුරුවා ගන්නේ? The fact is how you experience, manage and regulate your emotion. ආදරය අත්දැකීමක් වෙන්න පුළුවන්. ආවේගශීලී අත්දැකීමක් වෙන්න පුළුවන්. බියමුසු අත්දැකීමක් වෙන්න පුළුවන්. මගේ ජීවිතේ කඩා වැටිච්ච වේදනාත්මක කලකිරුණු බලාපොරොත්තු විරහිත අත්දැකීම් වෙන්නත් පුළුවන්. මම කොහොමද අත්දකින්නේ අත්විඳින්නේ? මම කොහොමද ඒවා කලමනාකරණය කරගන්නේ? අපිට මතකයි ලෝක යුද්ධ සමයේ එක මුග්ධ මිනිසෙකුගේ නැත්නම් මානසිකව ව්‍යාවුල් මිනිසෙකුගේ රෝගී මිනිසෙකුගේ මානසිකත්වය මුළු ලෝකවාසී ජනතාවකින් මිලියන 60ක ප්‍රමාණයක් අමු අමුවේ ඝාතනය කළ හිට්ලර්ගේ ජීවිත අත්දැකීම. අපිට වගේ එක මුග්ධ මිනිසෙක් තමුන්ගේ චෛතසිකය, තමුන්ගේ චිත්ත වේග, ආවේග
තමුන්ට පාලනය කරගන්න බැරුව ඒ දුබලතාවය හින්දා ලෝකවාසී ජනතාව තුලින් වූ මිලියන 60ක ජීවිතවලට වන්දි කිවන්න සිද්ධ වුණා. බහලති පොල් පොට් කියන නම වචනේ මේ දරුවන් දන්නේ නැති වෙන්න පුළුවන් දෙමාපියන් අහලා ඇති කාම්බෝජයේ හිටපු නායකයෙක් අමුමේ 15 ලක්ෂයක මිනිස්සුන්ව මරලා ප්‍රමාණයක් මරලා කාමරයක හිස් කබල් එකතු කරපුවත් දැකීම. තමුන්ට තමුන්ගේ ආවේගය පාලනය කරගන්න බැරුව ගියකම. අපි ජීවිතේටම අපි ඇතුල් වුණොත් එහෙම ආදර දුවේ පුතේ අම්මා බැනපු හින්දා තාත්තා දෝෂාරෝපණය කරපු හින්දා මම මගේ අත පිහියකින් කපාගත්තු දිනයක්. මගේම ආදරවන්තිය මට දෝෂාරෝපණය කරගන්න හිතපු හින්දා කරපු නිසා මම මගේ ජීවිතේ නැති කරගන්න උත්සාහ කරපු අවස්ථාවක්. හදිස්සියේ ඇතිවෙච්ච ක්ෂණික කෝපය නිසා මම ඊ타ත්ම ද්වේෂසහගතව කෙනෙකුට බැනවැදුණු අවස්ථාවක්. දෝෂාරෝපණය කර මගේම ආදරවන්ත බිරිඳට ස්වාම පුරුෂයාට පහර දුන්නු අවස්ථාව. කියනවා self harm, self blame, එහෙම නැත්නම් suicidal ideation. මැරෙන්නට කරන්නා වූ ජීවිතය හානි කරගන්නට කරගත්තා වූ උත්සාහය මෙවැනි දේ අපිට සැබවින්ම අපේ චිත්ත වේගීයමය අවහිරතාවයන්ගේ වේදනාත්මක ක්‍රියාකාරී ස්වභාවයන් ලෙස අපටම වටහා ගන්නට පුළුවන්කම තිබෙනවා. හොඳයි, අපි දැන් ගමන් කරන්නේ අපේ චාරිකාවේ අපේ අධ්‍යයනයේ ගැඹුරු තැනක් වෙත. හරියට වෙරළින් පටන් ගත්තු අපේ මේ චිත්ත වේගී අධ්‍යයනය දැන් අපි ගැඹුරු දියඹට දියක් කරන අත්දැකීමකයි අපි වෙන්නේ. චිත්ත වේග කළමනාකරණය, emotion management, emotion regulation, චිත්ත වේග නියාමනය, ක්‍රමානුකූල මෙහෙයවීම පිළිබඳවයි අපි දැන් කතා කරමින් ඉන්නේ. චිත්ත වේගයේ කළමනාකරණය පිළිබඳව ඔබට මට පුළුල් දැනුමක් අවශ්‍ය නම් අපි මෙන්න මේ කාරණාවන් ටිකක් අද දල වශයෙන් සාකච්ඡා කළ යුතුයි කියලා මට හිතුණා. චිත්ත වේග කළමනාකරණය කියන අංශය පිළිබඳව කතා කරද්දී අපට වැදගත් වන ප්‍රධාන උපමාතෘකා තුනක් තිබෙනවා. මම ඔබට කිව්වොත් මේ විදිහට පළමුව අධික චිත්ත වේගී සංවේදීතාවය පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි. චිත්ත වේගීය ව්‍යවුල් භාවය දෙවනුව අපි හඳුනාගත යුතුයි. තෙවනුව චිත්ත වේග කළමනාකරණය, මෙහෙයවීම, නැත්නම් emotion regulation, modulation කියන දේ අපි යම් තාක් දුරට අවබෝධ කරගත යුතුයි. කෙනෙක් ජීවිතයේ ආදර දරුවෙනි මව්පියවරුනි අධික සංවේදී වෙන්නට පුළුවන්. ඒ දරුවන් මම පත්‍රයේ දැක්කා O level ප්‍රතිඵල ආපු වෙලාවේ බලාපොරොත්තු විදිහට ප්‍රතිඵල ලැබුණේ නැහැ කියලා ජීවිතේ හදිසියෙම තමුගේ ජීවිතේ විනාශ කරගෙන සියදී විනාශාගතව දැකීම. අපි කියනවා high emotional sensitivity. දැඩි චිත්ත වේගීය සංවේදී භාවය ආදර මව්පියන් ආදර දරුවෙනි හොඳ නිරෝගී තත්ත්වයක් නෙමෙයි. මට කුංචි දෙයක් වුණා මට මාව පාලනය කරගන්න බෑ. මට මාව හසුරව ගන්න බෑ. මට මගේ මානසික ඒකාග්‍රතාවය තබා ගන්න අමාරුයි. ඒ තත්ත්වය තුළ අද අපි චිත්ත වේගීය ජීවිතයේ පිළිබඳව අධ්‍යයනය කරන නවතම අධ්‍යයනයන් තුළ හඳුනා ගන්නවා high emotion sensitivity නැත්නම් අධික චිත්ත වේගීය සංවේදීතාවය නිර්වුල් තත්වයක් නොවන බවත් එය නිරෝගී තත්වයක් නොවන බව. දෙවනුව අපි කතා කළ අංශය ඒ කියන්නේ emotional vulnerability. චිත්ත වේගීය ව්‍යවුල් බව කුමක්ද? අපි මේ විදිහට පැහැදිලි කරොත් ඔබට මම සිද්ධියක් උණු පමණින් ෂණයෙන් නිමේෂයෙන් අසුරු සැනින් අපි ඒ සිද්ධියට අදාළ පුද්ගලයාට සිදුවීමට ඒ අත්දැකීමට දැඩි ලෙස අපි බලපෑම් එල්ල කරන
ෂණිකව ප්‍රතිචාර දක්වන මගේ ආවේග වලින් උත්තර දෙන තත්වය වල්නරබිලිටි කියන්නේ ව්‍යවුල් බව, චිත්ත වේගීය ව්‍යවුල් බව. කෙනෙකුට ජීවිතේ අපහසු දෙයක, අකමැති දෙයක, Tamanට අදාළ නොවන දෙයක තරහ යන්න පුළුවන්. නමුත් මගේ සීමාව ඉක්මලා අපි ඒක කියනවා ව්‍යාධිමය තත්වයක්, රෝගීමය තත්වයක් බවට පත් වෙලා. මට කෙනෙක් කලේ පුංචි විහිළුවක්. මම ළඟ තියෙන එකෙන් මම ඇයට හෝ උට පහර දෙනවා, දමලා පහර ගන්නවා. මට වචන වලින් මම ශනිකව ප්‍රතිචාර දක්වනවා. එමු නැත්නම් මේ ව්‍යවුල් බව, වල්නරබිලිටි කියලා කියන්නේ චිත්ත වේග තුල තියෙන ව්‍යවුල් බව සමහරවිට මගේ ජීවිතයේ තරහක්, ආවේගයක්, අසතුටක්, සතුටක්, ප්‍රීතියක් වෙන්න පුළුවන්. ඒ අසීමාන්තික ආකාරයෙන් සිද්ධ වෙනවා. එය මට මාව පාලනය කරගත හැකි නොවන මට්ටමට, ඒ තුලින් වේදනාවන්, ප්‍රශ්න, අර්බුද, ගැටලු ඇති කරන මට්ටමට මගේ චිත්ත වේගයන් මම මෙහෙවනවා. අපි කියනවා චිත්ත වේගීය ව්‍යවුල් බව. එහෙනම් චිත්ත වේගයන් වල තියෙන වැරදි ස්වභාවයන් මම පැහැදිලි කළේ ඔබට. අධික චිත්ත වේගීය සංවේදීතාවය, චිත්ත වේගීය ව්‍යවුල් බව. ඊට පස්සේ දෙවනුව regulation and modulation. මම මගේ චිත්ත වේග කලමනාකරණය කිරීම, පාලනය කිරීම. අපිට සමහර වෙලාවට ආදර දරුවෙනි, මව්පියවරුනි, චිත්ත වේගයන් කියන දේ වැඩි කරන්න සිද්ධ වෙනවා. Sometimes you may happen to increase your emotional level, decrease, අඩු කරන්න සිද්ධ වෙනවා. or moderate, manage කරන්න නැත්නම් එක පවත්වා ගන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ අවශ්‍යතාවය තියෙනවා. අපි හිතමුකෝ මෙහෙම මානසික පීඩනය තුළ ජීවත් වෙන කෙනෙක්, අපි කියමු ડિප්‍රෙෂන් එකක්, මානසික අවපීඩනයක ඉන්න කෙනෙක්. ඒතකොට ඒ වගේ කෙනෙක්ගේ ජීවිතයේ චිත්ත වේගයෙන් පැත්ත මොකක් වෙලාවට පල්ලෑ ගිහිලා තියෙන අසතුටෙන්, එයා කලකිරීමෙන්, එපා වීමෙන් ඉන්නේ. ඒ නිසා මානසික ස්වභාවයක් තුළ චිත්ත වේගීය දුබලතාවයක ඉන්න කෙනෙක්ගේ අපේ චිත්ත වේගීය මට්ටම අපි ඉහළ නංවන්න උත්සාහ කළ යුතුයි. We need to increase the feeling of enjoying or joy. අපිට ඒ අවශ්‍යතාවය, ඒ නිසා මම ඔබට කිව්වේ අපි දැනගන්න ඕන චිත්ත වේග වර්ධනය කරගත යුතු අවස්ථා, චිත්ත වේග පාලනය කරගත යුතු අවස්ථා, චිත්ත වේග යම් ආකාරයක අපි පාලනයකින් ක්‍රමානුකූලව පවත්වා ගත යුතු අවස්ථාවන්. අපේ චිත්ත වේග අපි පාලනය කරේ නැත්නම් අපිට මොකද වෙන්නේ? චිත්ත වේග පාලනය කරේ නැත්නම් අපි අවබෝධ කරගත යුතු විශාල ජීවිත පැතිකඩක් තියෙනවා. චිත්ත වේග පාලනය කරගත්තේ නැත්නම් මව්පියවරුනි, දරුවෙනි, අපේ ජීවිතේ හැම පැත්තකටම, ජීවිතේ හැම පැතිකඩකටම මේ චිත්ත වේගයේ ව්‍යවුල් භාවය බලපවත්වනවා. මම මේ මෑතකදී කියපු ලස්සන මනෝවිද්‍යාත්මක සංග්‍රහයක තිබුණා, emotional reaction damage all the parts of the person. චිත්ත වේගීය බලපෑම යහපත් වෙන්න පුළුවන්, අයහපත් වෙන්න පුළුවන්. හොඳ නම් හොඳ ආකාරයට පුද්ගලයාගේ ජීවිතේ හැම පැතිකඩකටම බලපානවා. ඒ චිත්ත වේග පැත්ත කලමනාකරණය කරගන්න බැයි නම්, ඒ අසීමිතව හැඟුම්බර නම්, ඒ ව්‍යවුල් නම්, ඔබේ පාලනයෙන් අපේ පාලනයේ ගිලිහිලා නම්, ඒ බලපෑම ඍණාත්මකව ජීවිතේ හැම පැතිකඩකටම බලපාන බවේ සංග්‍රහය පැහැදිලි කරනවා. චිත්ත වේගීය බලපෑම අපේ මානසික ක්‍රියාවලියට ඍජු සම්බන්ධතාවයක් තියෙනවා. මානසික ක්‍රියාවලියක් කියනවා කොග්නිෂන් කියලා අපි මනෝවිද්‍යාවේ කියනවා. මොකද්ද මානසික ක්‍රියාවලිය කියලා කියන්නේ? සිතුවිලි, නිර්මාණශීලීත්වය, තර්කණය, ජීවිතයේ තීරණ ගැනීම, මේ හැම දෙයක්ම අපේ සිතුවිලි පද්ධතියේ තියෙනවා. එහෙනම් චිත්ත වේගීය වශයෙන් ව්‍යවුල් කෙනෙක්ගේ මානසික ක්‍රියාවලිය පළමුව ව්‍යවුල් භාවයටපත් වෙනවා. චිත්ත වේග තත්වයන් ගැටලුකාරී නම් මට හිතන්න බෑ, මට කල්පනා කරන්න බෑ, මට නව්‍යතාවයක්, අලුත් හැඟීමක්, නිර්මාණශීලීත්වයක්, නිස්කලංක බවක් මගේ ජීවිතයේ ධ්වනිත වෙන්නේ, ජනිත වෙන්නේ නැහැ. ඒ නිසා චිත්ත වේගීය ව්‍යවුල් බව පළමුව හානි කරනවා අපේ මානසික ක්‍රියාවලියට. චිත්ත වේගීය බලපෑම, චිත්ත වේගීය ව්‍යවුල් බව දෙවනුව අපේ ජීවිතයට ඇති කරනවා බලපෑමක් අපි කියනවා affective පැත්තට. එහෙම නැත්නම් අපි කියනවා ආවේදනයන් විදිහට අපේ ශරීරයට බලපවත්වනවා. ඒ කියන්නේ
චිත්ත වේග ගැටලුකාරීක නිසා මට මගේ හිස රිදෙනවා. මට මගේ තරහ පාලනය කරගන්න බෑ, ආවේග පාලනය කරගන්න බෑ. මං අසතුටෙන්, මං ව්‍යවුලෙන්, මං කලකිරීමෙන් මගේ ඔළුව රිදෙනවා. මගේ උරපතු දෙක කැක්කුමයි. මගේ පපුව රිදෙනවා. සමහර ශාරීරික වශයෙන් අපි පරීක්ෂණයක් කළොත් ඒ පරීක්ෂණය නිර්වුල්. ඔයා බලපුවම චිත්ත වේගීය වශයෙන් තියෙන අසමබරතාවය මගේ ජීවිතේ ආවේදනයන් විදියට සයිකෝසොමැටික් කියලා කියනත් පුළුවන්. ශරීරයේ සහ මනස බද්ධ වෙච්ච රෝගී තත්ත්වයන් ලෙසින් ශරීරයට පීඩා කරන වගේම චිත්ත වේගයේ පැත්ත අපේ ශරීරයේ ෆිසිකල් පැත්ත. ශරීරයේ ක්‍රියාකාරී පැත්ත කර්මන්නේ කරනවා චිත්ත වේග නිරවුල් නොවන විට. ඒ වගේම අපේ චර්යාව නිරවුල් වෙන්නේ නැහැ චිත්ත වේග නිරවුල් නොවන තැන මොකද සිතුවිලි චිත්ත වේග වෙනවා චිත්ත වේගයන් චර්යාවන් බවට පත් වෙනවා. ඒ නිසා චිත්ත වේගයන් මත ඇති වෙන චර්යාව චිත්ත වේග නරක නම් චර්යාව අනිවාර්යයෙන්ම ගැටලුකාරී තත්වයකට පත් වෙනවා. ඒ නිසා අපි මේ තත්වයේදී වටහාගත යුතු වෙනවා දාබ්‍රමාපිනාද දල්විනි චිත්ත වේග තුලින් කරන්නා වූ බලපෑම ඉතාමත් ප්‍රබලයි. මානසික උපදේශනයකට යොමු වෙච්ච රජයේ උසස් ආයතනයක කළමනාකාරීත්වයේ දරපු අපේම සහෝදරිකගේ අත්දැකීමකින් මම මේ දේ ඔබට පැහැදිලි කරන්නට අවශ්‍යයි කියලා හිතුවා. ලොකු ප්‍රශ්නකුත් නෙමෙයි. ඇය ඇත්තටම අවිවාහක කාන්තාවක්. ඇය ඊටමත් ආදරෙන් ඇති කෙරුවා සුරතල් සතෙක් පූසෙක්. ඇයට ලැබෙන්නේ සමහරට ඇගේ ළඟින් හිටපු ඇයත් එක්ක හිටපු ජීවිතේ බෙදාගත්තු කුළුපග ජීවිතයේ ඒ සුරතල් සතා. හදිස්සියෙ මොකද වුනේ මේ සතා මරණයටපත් වුණා. ඔබ දන්නවද ඒක වෙච්ච දේ? ඇය එදා ඉඳලා කන්නේ බොන්නේ නැතුව හුදකලා වෙන්න පටන් ගත්තා. ඇය දුක් වුණා. ඇය රැකියාවට ගියේ නැහැ. ඇයගේ ශරීර ක්‍රියාකාරීත්ව වෙනදාට එක්සර්සයිසස් වලට එහෙම නැත්නම් ශරීර ක්‍රියාකාරීත්ව වෙනුවෙන් කරන ඒ ක්‍රියාකාරී භාවයට යන අත්දැකීම් වලින් ඈත් වුණා. එයා ඇයගේ ජීවිතයේ සතුට නැති වුණා. මාස ගණන් ඇය වැඩට යන්නේ නැතුව තනියම හුදකලා වෙන්න පටන් අරගෙන ඇයගේ රැකියාව පවා අර්බුදකාරී තත්වයකට එන්න පටන් ගත්තා. මුචිතය. මට මම මේ දෙය කියද්දී ඔබට හිනාවක් ඇති වෙන්නට ඇති මොනවද මේ පිස්සු වැඩ කියලා හිතුනද දන්නේ නැහැ. මෙහෙම තමයි චිත්ත වේගී වශයෙන් තමුන්ට ඇති වෙච්ච දුක කලමනාකරණය කරගන්න බෑ. ඒ විරහව වියෝගය වෙන්වීම ඇයට බාර ගන්න බැරි වෙච්ච තැන ඇය කායිකව මානසිකව අභ්‍යන්තරිකව ආවේදනිකව ඒ වගේම ඇයගේ පැත්තෙන් අපි ගත්තොත් චර්යාත්මකව ඇයගේ ජීවිතය එක්තරා විදිහකට අකර්මණ තත්වයකටපත් වෙන්න සිද්ධ වුණා. ඇයට මානසික ප්‍රතිකාර සායනික ප්‍රතිකාර වලට පවා යොමු වන්නට සිද්ධ වුණා. චිත්ත වේගයන් අපි අවසාන පැත්තට යමු. චිත්ත වේගයන් පැති දෙකයි. පොසිටිව් නෙගටිව්. ධනාත්මක චිත්ත වේග, ඍණාත්මක චිත්ත වේග. ආදරය සතුට, ලව් ජෝයි ධනාත්මකයි. ඍණාත්මක මොනවද? ආවේග, තරහ යාම, වේදනාව, බය, anger, suffering, fear මේ දේවල් අපිට කියන්න පුළුවන් නෙගටිව් ඍණාත්මකයි. නමුත් මතක තියාගත යුතු දෙයක් තියෙනවා හොඳ ආකාරවම චිත්ත වේග ධන වෙන්න පුළුවන් චිත්ත වේග ඍණ වෙන්න පුළුවන් ඍණාත්මක වෙන්න පුළුවන් ධනාත්මක වෙන්න පුළුවන් හැම චිත්ත වේගයක්ම හොඳයි. Every emotion is good whether they are negative or positive. හැම චිත්ත වේගයක් දැන් උදාහරණයක් හදන්න ඔබට තරහ යනවා අයුක්තිය දැක්කම අසාධාරණ දැක්කම නරක නෑනේ. ඔබගේ ආවේගය ඇති වෙනවා අයුක්තිය අසාධාරණ දැක්ක මේ ජීවිතේ කොච්චර ගුණාත්මකද. ඔබට ආදරයක් කරුණාවක් සංවේදී භාවයක් කලකිරීමක් දුකක් ඇති වෙනවා සමාජයේම කෙනෙක් දුක් විඳිනවා දැක්කම ඔබේ හරහා ඇයට ඔහුට උදව් වෙන්නට පටන් ගන්නවා. ඒ නිසා මාපියෝනේ ආශ්‍රිත දුවේ පුතේ චිත්ත වේග ධන ඍණ වෙන්න පුළුවන්. නමුත් අපි මතක තියාගන්න ඕන හැම චිත්ත වේගයක්ම ධන ඍණ හොඳ නරකයි කියලා අපි වර්ග කරන හැම චිත්ත වේගයක්ම අපට ඉතාමත් අවශ්‍යයි.
මම අවසාන වශයෙන් ඔබට කියන්න කැමති මේක අන්තර්ජාතික වශයෙන් පිළිගත්තු නියමයක් යම්කිසි ක්ලාසිෆිකේෂන් එකක් කියලා කරන වර්ගීකරණයක්. ඕනම චිත්ත වේගයක් මේ කාණ්ඩ හතරට දාන්න පුළුවන්. අපි ඒක කියනවා glad, mad, sad and scared. චිත්ත වේග glad සතුටුදායක. චිත්ත වේග අපි කියමු mad නොසන්සුන් ආවේගශීලී අවිවේකී එවැනි දේ. sad තරහ යෑම ආවේගශීලී භාවය. scared ජීවිතේ පැනලා දුවන එක. අපි ડિප්‍රෙෂන් මානසික පීඩනය කාන්සාමය තත්ත්වයන් අපි අතුලත් කරන්නේ scared කියන කාණ්ඩයට. ඒ නිසා චිත්ත වේග කුංචි දරුවන්ටත් මතක තියාගන්න glad වෙන්න පුළුවන්, mad වෙන්න පුළුවන්, sad වෙන්න පුළුවන්, scared වෙන්න පුළුවන්. අපි හොඳ දේවල් අතුල් කරනවා glad කියන එකට. නොසන්සුන් ආවේගශීලී වෙහෙස කර දේවල් අපි අතුල් කරනවා mad කියන කැටගරියට. අපි අතුල් කරනවා අපේ ජීවිතයේ වේදනාව, දුක, අපහසුතාවයේ විරහව, sad දුක කියන අංශයට අපි ජීවිතෙන් පැනලා යන්න වගේ හිතන වේදනාත්මක අධික අවහිරතාවයන් අපි වර්ග කරනවා scared කියන කොටස. ඒ නිසා අවසාන වශයෙන් මම ඔබෙන් අහනවා මේ දේ. ඔබ චිත්ත වේග එක්ක ජීවත් වෙද්දී චිත්ත වේගයන්ගෙන් පැනලා යන කෙනෙක්ද? Are you flight away with your emotions? Flight away. පැනලා යන. Are you fighting? ඔබ චිත්ත වේගත් එක්ක සටන් කරන කෙනෙක්ද? Are you frozen with your emotions? ඔබ චිත්ත වේගත් එක්ක ගල් ගැහිවුණු මිදුණු කෙනෙක්ද? මේ තුනම නරකයි මතක තියාගන්න. Flight, fight and frozen මේ වචන තුන මතකයි නෝ හරි ලස්සනට මතක තියාගන්න. අපි චිත්ත වේගත් එක්ක ජීවිතය අරගල කරනවා වැරදි. අපේ චිත්ත වේග හමුවේ ජීවිතේ පැනලා දුවනවා. Fight and flight පැනලා යනවා, fight කරනවා. අපි frozen මේවත් එක්ක අපි ගල් ගහලා. අප්‍රකාශිත චිත්ත වේග ජීවිතේට හොඳ නැහැ හැමදාම මතක තියාගන්න. අඬන්න වුණාම අඬන්න. hina වෙද්දි hina වෙන්න. කලකිරෙද්දී ඒක අවබෝධ කරගන්න. දුක හිතෙද්දී ඒක අවබෝධ කරගන්න. තමුන්ට එන ආවේගය ගුණාත්මකව ප්‍රමාණාත්මකව ප්‍රකාශ කරන්න. ගැටලුව තියෙන චිත්ත වේග අපි කොහොමද කොයි ආකාරයකටද ප්‍රකාශ කරන්නේ? එහි තිබෙනා වූ ගුණාත්මක භාවය අපි රැකගන්න කියන කාරණාවයි. ඒ නිසා දයාබර මාපියන් අතර දරුවෙනි අපි අද දවසේදී කියු කාරණාවන් අපේ හදවත් වලට ගනිමු. චිත්ත වේග අපි හඳුනා ගනිමු. චිත්ත වේග තුල තිබෙනා වූ ජීවිත බලපෑම අවබෝධ කරගනිමු. චිත්ත වේග කලමනාකරණය මෙහෙවීම කියන දේ අපේ ජීවිතේ අපි යම් තාක් දුරට අධ්‍යයනය කරමු. හොඳ සහ නරක චිත්ත වේගයන් ගුණාත්මකව ප්‍රාමාණිකව අපේ ජීවිතේ අභ්‍යාස කරලා ජීවිතයේ රස ගන්වා ගන්න, බල ගන්වා ගන්නට, සවි බල ගන්වන්නට චිත්ත වේගවල තියෙන ක්‍රියාකාරී මෙහෙයුම් බලය අපි ධනාත්මකව අපේ ජීවිතේට සවියක්, බලයක්, අවියක් කරගනිමු. ඔබ සෑම දිනකටම ජය ප්‍රාර්ථනා කරනවා. ඔබට ස්තුතියි. ජීවිතයේ සොයන මිනිසුන්ගේ නවාතැන්වල මිස්සා TV. Different spiritualities, spiritual discussion, psychology, science, universal knowledge, quantum physics, religious perceptions for a happy and successful life on Missa TV.